තස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං දෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ පස්සිකෝ ඕපනයිකෝ ජතං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ අක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංසාර ගමනක් අපි අද මේ විදිහට අවල වෙලා ඇති අපේ සම්මා සම්බුද්ධයන් වහන්සේලා පසේ විදිහට මහා රහතන් වහන්සේලා ආදී උත්තමයි අපි අද යම් ආඥා වාදියක් වෙලා ඇතිනම් මේ සියල්ලම අපිට කමා කරත්වා සාදු 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 ඔයගොල්ලෝගේ ගැටලු තියෙනවා නම් අපි ඒව ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉමු. ඔයගොල්ලෝ දැන් සිහිය දියුණු කරගෙන යන අතරේ ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු එහෙම තියෙනවා. යන්කොට නොතේරුණු තැන් ගැටලු. ඔබ වහන්සේගේ ප්‍රශ්නේ මම විසඳන්නේ නැහැ. ඒක ඔබ වහන්සේටමයි අයිති. විසඳන්න. විසඳලා බෑ අපි. හොඳයි. එහෙනම් අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා ඔයගොල්ලෝ සිහිය දිනු කරන්න පුළුවන් තරම් කාලය ගන්න. මොකද මේ දවස් තුන අපි තාමත් ප්‍රයෝජනවත් ධම් සභා මණ්ඩපයක් අපිට දී යුතුයි. පුළුවන් තරම් අපි මෙතනින් ප්‍රයෝජන ගමු. අපි සංසාරයෙන් නිදහස් වෙන්න. අපි දන්නවා මේ අපි අනාදිමත් කාලයක් දැන් සංසාරේ ඇවිදිනවා. ඇයි ඒ ඇවිදින්නේ? අපිට මේ බුදුහාමුදුරුවෝ දේශනා කර සත්‍ය තේරුම් ගන්න. අපි දැනගත්තේ නැහැ. අපි දැනගෙන හිටියා මේ සියල්ල ඇසෙන් පේනවා. කනින් ඇහෙනවා. නාසයෙන් දැනෙනවා. දිවට දැනෙනවා. කයට ස්පර්ශ වෙනවා. අපි හිතාගෙන හිටියා ඒ පහ හරහා මුළු ලෝකයක් අපි දකින්න අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි මෙතන රැවටිලා. අපි මෙතන වැරදිලා. අන්නේ නිසා තමයි අපි වැරදුණු තැන හොයාගන්නේ. වැරදුනේ කොයි ආකාරයෙන්ද කොහොමද අපි වැරදුනේ කියලා අපිට හොයාගන්න සිද්ධ වෙනවා. අපි ඉපදෙනකොට වැරදිලා නැහැ. හරියට බලන්න අපි ඉපදෙනකන් ඉපදිලා මුල් කාලේදී අපි රැවටිලා නැහැ. අපිට වැරදිලා නැහැ. එතකොට ඒ වෙලාවේ වුණු තත්ත්වය අපි තේරුම් ගන්න.
පේනවා ඇහැට. ඒ දරුවා මොනවද කිව්වේ පේන දේවල් ගැන කිව්වේ නෑ නේද මොකක්ද? නොදැක හිටියේ නෑ දැක්කා. එයාට ඒ පිළිබඳව සංඥා ඇති වුණේ නෑ. ඒවා හඳුනා ගැනීම එයාට තිබුණේ නෑ. ඇයි එයාට හඳුනා ගැනීම තිබුණේ නැත්තේ? ඇසට බෑ. ඇසට බෑ ලෝකය හඳුනලා දෙන්න. ඒක නිසා එයා ඇසෙන් හඳුනගත්තේ නෑ. ඇසට අඳුනගන්න පුළුවන් නම් එයා දකින්නවා ලෝකය, අඳුර ගන්නවා ලෝකය. එහෙනම් ඇස පෙන්නලා නැහැ කිසිම දෙයක්. අපි එතන තමයි ඉපදිලා උන්නේ. වැරදිලා නැහැ එතන. හරි අපි. කනට ඇහිලා නැහැ. නාසයෙන් දිවෙන් කයින් ලැබිලා නැහැ කිසිම දෙයක්. ඇත්ත ස්වභාවය එතනයි අපි. අපේ යථාර්ථය එතනයි. එතන වුණු අපි පස්සේ මොකද අපිට උනේ? අනිත්‍යයේ කියනින්ද අපිට වැරදුනා. අපි වැරදුනා. ඇහැට නොපෙනී පේනවා කියලා හිතුවා. කනට නොඇසී ඇසෙනවා කියලා හිතුවා. නාසයට දිවට කයට නොදැනී දැනෙනවා කියලා හිතුවා. එතකොට ඒක නොදැක්ක දැක්ක කියලා හිතනකොට නොඇසී ඇසුණා කියලා හිතනකොට එතකොට මොකද වෙන්නේ? ලොකු ක්‍රියාකාරීත්වයක් අපේ මනසේ වෙලා. නොදැක දැක්කා කියලා අපි මුලා වෙනකොට. නොඇසී ඇසුණා කියලා මුලා වෙනකොට රැවටෙනකොට. ඒ වැරදි ලොකු ක්‍රියාවලියක් වැරද්දක් අපේ මනසේ සිද්ධ වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒ වැරද්ද හදාගන්න. ඒ වැරද්ද ආයෙ හදලා අයින් කරගන්න. ආයෙ යන්න වෙනවා අර ඉපදෙනකොට උණු තැනට. ආයිත් අපි ආපහු හැරිලා යන්න හදන්නේ අර තත්ත්වෙට. දැන් මේ පස්සේ කාලේ වෙච්ච වැරද්ද දැන් හදන්න වෙලා තියෙනවා. තේරෙනව නේද? පැහැදිලි නේද? එතකොට දැන් මේ මොකද්ද අපිට උනේ? මානසිකාරයක් එහෙම නැත්නම් මේ සිත වැරදි විදිහට හැසිරෙව්වා. වැරදි විදිහට ක්‍රියාත්මක කෙරෙව්වා. ක්‍රියාත්මක කෙරෙව්වේ කොහොමද? අනිත්‍යය කියපු නිසා, අනුන්ගෙන් ගත්ත නිසා. ඒ අරගත්තේ ඒගොල්ලෝ දැනුම දුන්නා මෙතෙන්. දෙනකොට අපි තුල ක්‍රියාත්මක වුණේ අපි නොදැන ඒගොල්ලෝ දන්නේ නැහැ, අපි දන්නේ නැහැ. ක්‍රියාත්මක වුණේ තණ්හාවයි, ද්වේෂයයි, මෝහයයි. කෙලෙස් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කෙලෙස් ක්‍රියාත්මක වුණේ නොදැක්ක දැක්කා කියලා හිතුවා. රැවටුණා. ඒ රැවටෙන මොහොතේ සිතේ ක්‍රියාත්මක වුණා මේ අපිට ලෙහා ගන්න බැරි ගැටලුවක්. ලෙහා ගන්න බැරි චක්‍රයක්, ක්‍රියාවලියක්. එතකොට නොදැක්ක දැක්කා කියලා තේරුම් ගන්න නම්, නොඇසී ඇසුණා කියලා තේරුම් ගන්න නම් ඒ මොහොතට සිතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලෝභ දේශ මොහ ක්‍රියාවලිය. ලෝභ දේශ මොහ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න. නමුත් අපිට වෙලා තියෙන්නේ මේක හොයන්න බෑ. මේක පැහැදිලි නෑ. මේක තේරෙන්නේ නෑ. මොකද මනසේ ක්‍රියාත්මක වෙන තැන අපිට බලන්න ඇහැක් නෑ. එතන ඒ ක්‍රියාවලියට අපි අහු වෙලා එතන මුලා වෙලා ඒකලම අපි හැදුනා බාහිර ලෝකෙට. පේනවා, ඇහෙනවා කියලා වැරදුනා. එතකොට සිත පහළ වෙලා අර අනුන් කියන විදිහට සිතක් පහළ කරගෙන, අරමුණක් පහළ කරගෙන අපි බාහිර ලෝකෙ දැක්කා කියලා. ඇහුණා කියලා.
ඇත්තටම දැකලාද? ඇත්තටම දැක්කද බාහිර ලෝකේ? නෑ නේද? ඇහිලත් නෑ නේද? එතකොට දැක්ක ඇහුණ පේනවා කියලා රැවටීමක් නේද උනේ එතන. එතකොට අපි මනසෙත් රැවටීමක් වෙලා බාහිර ලෝකෙටත් රැවටීමක් නේද? ඇදිලි දෙක තේරෙනවනේ. එතකොට මේක රැවටීමක් විතරයි නේද තියෙන්නේ? දැන් අපි කියනවා අපි කෙනෙක්ව දකිනවා. අඳුනගත්තා. අඳුනගත්තේ සිතෙන් නේද? අඳුනගත්තේ සිතෙන් නේද? එතකොට මේ පුජ්‍යලිය සිතේ ඉන්නවද? ඒ දැක කෙනා සිතේ ඉන්නවද? ඉන්න බෑනේ නේ. එතකොට එහෙනම් දැක්ක කියලා කියන්නේ අපි කොහොමද? ආයෙත් අපි මේ හැපිලි අරගෙනනේ. ආයෙත් අපි හැපිලි අරගෙන නේද? අපිට සිතක් පහළ වෙලා අපිට අරමුණක් පහළ වෙලා දැක්කා කියලා හිතා ගන්න. අපි හිතුවා. එතකොට ඒ පුංචි වෙලාවේ අර ඉඳලා ඉන්න වෙලාවේ මේ ඇහැට පෙන්නේ නැත්තම් පස්සේ පේනවද අර යව? දැන් පේනවද යව? බෑ නේද පේන්න බෑ. එතකොට අපි තුලත් රැවටිලා බාහිරට නේද? දෙපැත්තෙම රැවටිලා නේද? නේද? හරිද? හරි නේද? පැහැදිලිද? එතකොට දැන් මේ ඔක්කොම වැරද්ද කොතනද තියෙන්නේ? මේ ක්‍රියාත්මක වෙනවා මොහොතක් පාසා. මේක එක දිගට පවතින එකකුත් නෙමෙයි. ඒ මොහොතට ක්‍රියාත්මක වෙනවා සිතේ. තේරුණාද? එතකොට කවුද මේක සිතේ කරන්නේ? කෙනෙක් ඉන්නවද උතන? උතන කරන්න කෙනෙකුත් නැහැ. එතකොට කවුද මේ මුලා කරන ක්‍රියාවලිය සිතේ කරන්නේ? ඒ මුලාව හදලා දෙන්නේ තණ්හා. වඩුව. තණ්හාවමයි මේක හදලා දෙන්නේ. එතකොට දැන් එහෙනම් එයාව දැක්කද? තණ්හාව ලොකු මුලාවක් හැදුවද? එයාව දැක්කා නේද? තණ්හාව ලොකු මුලාවක් හැදුවා. එතකොට තණ්හාව ලොකු මුලාවක් මනසේ හදලා එතන ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙලා. ඒ ක්‍රියාවලිය තමයි එතකොට මේ රැවටෙන ක්‍රියාවලිය තමයි බුදුරජාණන් වහන්සේ හොයලා අපිට විස්තර කරලා දුන්නේ. නේද? සම්මතයක් තියෙනවා. සම්මත ලෝකයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක අපි ජීවත් වෙන කල විතරක් වළංගු දෙයක්. ඒක ඇත්ත නෙවෙයි. ජීවත් වෙන්න වෙන. ඒ ජීවත් වෙනකන් සම්මතය අවශ්‍ය වෙන්නේ. මේ රූපයක් ක්‍රියාත්මක කරවන්න වෙලා, රූපයක් ජීවත් කරවන්න වෙලා. ඒක කාගේද රූපය? කාගේද රූපය? රූපේට අයිතිකාරයෙක් නෑ. රූපේට අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙක් නෑ මේ රූපේට. නේද? රූපය ක්‍රියාත්මක කරවන්නේ තර පහල කරන අරමුණෙන් බාහිර ලෝකයේ අඳුරලා දෙන්නේ ඒ අරමුණමයි. ඒක නිසා ඒ අරමුණේ තියෙන වැහිලා තියෙන ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන ආකාරය අපි හොඳට තේරුම් අරගෙන ඒකවල තේරුම් ගත්තාම අපිට ඒක ඇත්තක් කියලා හිතෙන්න ඕනේ රැවටීමක්ද? නේද? එහෙනම් මෙච්චර කාලයක් අපි සංසාරේ ඇවිත් තියෙන්නේ කුජලයක ඇවිදලා නැහැ. කුජලයක ඇවිදිලා නැහැ මේ ජීවිත සංසාර ගමන. নানা ආකාරයෙන් ලැබුණට ජීවිත කුජලයක ඉඳලා නැහැ. එතකොට මේ කෙලෙස් ක්‍රියාකාරීත්වය තමයි දිගින් දිගට ගිහිල්ලා තියෙන්නේ.
පැහැදිලි නේද? එතකොට ඇහුණා කියලා දැක්කා කියලා ගඳ සුවඳ දැනුණා කියලා රස දැනුණා කියලා කෙනෙකුට දැනීලාද කෙලස් ක්‍රියාකාරීත්වය තුල රැවටිලා. කෙලස් ක්‍රියාකාරීත්වය තුල රැවටිලා. නේද? එතකොට එහෙනම් බාහිර ලෝක කුජලයේ දැක්කා කියනකොට එයාව දැකලාද දකින්න කෙනෙක් මේ මොහොතේ මේ ක්‍රියාකාරීත්වය කෙලස් ක්‍රියාකාරීත්වය තුල දකින්න කෙනෙක් වුණාද දකින්න දේ තිබුණාද? දැන් බාහිර ලෝකයේ කෙනෙක් ඉන්නවා. එයාව දැක්කා. ඒකට දකින්නත් කෙනෙක් මෙතන ඇවිදින්නනේ. ඒකට ඔය දෙකම මොකද්ද? ඔය දෙකම රැවටෙනවා. දකින්න කෙනෙක් ඉඳලාත් නැහැ. බාහිර ලෝකෙ කෙනෙක් ඉඳලාත් නැහැ. නමුත් මේ කෙලස් ක්‍රියාකාරීත්වයේ ස්වභාවය බලන්න මේ දෙපැත්තෙම දෙන්නේ ඉන්නවා. ඉන්න බවට රවට්ටලා. නේද? අන්න බලන්න කෙනෙක් ඉන්නවා බාහිර ලෝකෙත් බලන්න යමක් තියෙනවා. අහන්න කෙනෙක් ඉන්නවා බාහිර ලෝකෙත් අහන්න දෙයක් තියෙනවා. ගඳ සුවඳ රස ඔක්කොම මේ විදිහට මේ පහේ. එහෙනම් ඒ වගේ ලොකු රැවටීමක් තමයි මේ තණ්හාව විසින් පහළ කරලා තියෙන්නේ. ඒ දෙපැත්තෙම අපි රැවටීම තමයි අපි අඳුන්වලා දෙන්නේ අවිද්‍යා අන්ධකාරය. අන්න ඒක තමයි අවිද්‍යා අන්ධකාරය. තේරෙනව නේද? එතකොට අවිද්‍යා අන්ධකාරය කියන්නේම යමක් දකින්න එකද කෙනෙක් වෙලා බලන එකද ඒ දෙකටම රැවටෙන එක. එතකොට තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ කොතනද? මේ අවිද්‍යාව තුළ විතරයි. මේ රැවටීම තියෙනකම් විතරයි තණ්හාවක් ක්‍රියාත්මක වෙන්නේ. රැවටීම නැත්තම් තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මව්කුස පිළිසිඳ ගත්තේ කවුද? මව්කුසකට පිළිසිඳ ගත්තේ කවුද? අන්න එතනත් මොකද වුනේ? මේ චේතනාවක, මේ අරමුණක, මේ ක්‍රියාකාරීත්වයක තියෙනවා හැමතිස්සෙම අඳුන්නලා දෙනවා නාම රූපය. හැම වෙලේම අපේ අරමුණක තියෙනවා චිත්ත රූපයක්. නේද? හැම වෙලේම අපිට පහළ වෙන අරමුණක් පහළ වෙන්නෙම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසක්, ස්පර්ශයක් වෙනුවෙන්ම නේද අපිට මේ සිත් පහළ වෙන්නේ. එතකොට තියෙනවනේ සිතේ යම් ආකාර රූපයක් තියෙනවා. නේද? එහෙමනම් ඒ නාම රූපයක් නේද? එතකොට චිත්ත රූපය කියන්නේ නාම රූපය. ඔය නාම රූපය නේද අපි මේ විදලා තියෙන්නේ. අපේ සිත විදලා තියෙන්නේ. ඔය නාම රූපය ඔස්සේම නේද විඳින බාහිර ලෝකේ විඳින්නයි දෙකම ඇවිත් තියෙන්නේ. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ අපිට මේ නාම රූපේ මුල් කරගත්ත හේතුඵල ධමයක් තමයි දේශනා. එතකොට මේ නාම රූප වලින් කොයි ඒව දැක්ක? ඒකක්වත් සිද්දල පහළ වෙනව ඇත්තක් නම් නෙවෙයි. අපිට ඇහෙනවා, පේනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, මතක් වෙනවා. ඔක්කොම රූප නේද? ඒ ඔක්කොම එතකොට මොනවද? රැවටි අවිද්‍යාව පැහැදිලි. අන්න එතකොට බුදුහාමුදුරුවෝ මේ ගැඹුරෙන්ම පෙන්නනවා හේතුඵල ධමයේ ගැඹුරක් පෙන්නනවා. මෙන්න මේ ක්‍රියාවලිය දිගටම හැම වෙලේම හැම අරමුණකම හොඳ හෝ නරක හෝ උපේක්ෂා සෑම අරමුණකම
මේ ක්‍රියාකාරීත්වය හේතුඵල ධර්ම කියන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. සෑම අරමුණකම මේ හේතුඵල ධර්ම කියන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඇයි මේ හේතුඵල ධර්ම බුදුහාමුදුරෝ 12 ආකාරයකට එක මොහොතක දේශනා කරන්නේ? මේකට කාලයක් නැහැ කියන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් තියෙනවා. එකක්වත් මග ඇරෙන්නේ නැහැ මේ 12. එකකට එකක් සම්බන්ධයක් තියෙනවා. මොකද අවිද්‍යාව තියෙනවා නම් තමයි සංඛාර වෙන්නේ. සිතිවිලි පහළ වෙනවා. අවිද්‍යාව නැති තැනක සිතිවිලි පහළ වෙන්නේ. උපේක්ෂාව නැත අවිද්‍යාව. එතකොට සංඛාර වෙනවා නම් සිතිවිල්ල පහළ වෙනවා නම් ඒක හේතු කරගෙන දැනීමක් එනවා. විඥාන කියන්නේ අපි ගන්න දැනීම. අනුන්ගෙන් අහලා ගත්ත දැනීම. දරවල් හයි. දැනීමක් තියෙනවා. එතකොට විඥාණයට හේතුව මොකක්ද? සංඛාරය. සංඛාරය නිසා විඥානය පහළ වෙනවා. එතකොට විඥානේ හේතු කරගෙන නාම රූපයක්. එතකොට නාම රූපයට හේතුව මොකක්ද? විඥාන. එතකොට සලආයතන පහළ වෙන්නේ නාම රූප හේතු කරගෙන. නාම රූප පහළ වුණා නම් සලආයතන පහළ වෙනවා. සලආයතන හේතු කරගෙන තමයි ස්පර්ශය පහළ. එතකොට සලආයතන හේතු වෙනවා ස්පර්ශයට. තේරුණාද? එතකොට මේ 12ම එකකට එකක් හේතුඵල වෙවි මේ 12 සම්බන්ධයක් ලොකුවට තියෙනවා. අන්න ඒක නිසා මේ අවිද්‍යාව තියෙනකම් මේ දොරවල් හයෙම අරමුණු පහළ වෙනකොට මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට මේකේ අතරමඟ මැද අඩුපාඩු මොකුත් නැහැ. මේ 12ම ක්‍රියාකාරීත්වය එකිනෙක හේතු කරගෙන ධම්වල වගේ 12ම පහළ වෙනවා. හැම වෙලේම අරමුණක් පහළ වෙනකොට සැප හරි දුක හරි උපේක්ෂා. තේරුණාද? එතකොට මෙන්න මේ විදිහට අරමුණ පහළ වෙනකොට තමයි ඇසක් පහළ වෙනවා. දැන් මේ ඇස නෙමෙයි මේ කතා කරන්නේ. ජාන්දර කතා කරන්නේ මේ ඇස නෙමෙයි. මාසය නෙමෙයි. සිතේ හට ගන්නවා. ඒ හට ගෝචර වෙන ධර්ම හට ගන්නවා සිතේ. ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය පහස, මන ධම්ම ඔක්කොම අර 12 ඇතුලේ තියෙනවා. ඒතොර හැම මොහොතකම මේ 12 පහළ වෙනකොට අරමුණ පහළ වෙනකොට අර ක්‍රියාවලිය මුළු ධර්ම ඔක්කොම පහළ වෙනවා. තේරුණාද? එතකොට ඇස රූප පහළ කරලා තමයි අර බොරුව හදලා තියෙන්නේ. කන ශබ්ද පහළ කරගෙන තමයි අවිද්‍යාව තණ්හාව දෙක අර අහලා තියෙන්නේ. නාසය ගන්ධය හදාගෙන තමයි අර බොරුව හදන්නේ. බලන්න එතකොට කොයිතරම් ඒක අරමුණක සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. කොයිතරම් නම් මේ අරමුණ සංකීර්ණ ක්‍රියාවලියක් නේද? අන්න ඒක තමයි මේ හේතුඵල ධර්මයේ බුදුහාමුදුරුවෝ තේරුම් කරන්නේ. must be sati dambot. මෙය ඇතොත් මෙය වේ. සංඛාර ඇතොත් විඥාන ඇත. විඥාන ඇතොත් නාම රූප ඇත. නාම රූප ඇතොත් සලආයතන ඇත. සලආයතන ඇතොත් පස්ස ඇත. පස්ස ඇතොත් වේදනා ඇත. වේදනා ඇතොත් තණ්හා ඇත. තණ්හා ඇතොත් උපාදාන ඇත. අන්න ඒ විදිහට දිගටම සති ඉදන් හෝති කියන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. මස්මින් සති. මේ ඇතොත් ඊළඟ එක වේ.
පැහැදිලිද? අන්න ඒක නිසා තමයි අපිට මේක හොඳට තේරුම් අරන් මුළු චක්‍රයම අතාරින්න වෙනවා. මුළු චක්‍රයම අතාරින්න වෙනවා. හැබැයි අපි එක දෙයක් වටහා ගත්තොත් මේ කාරණාවලින් චක්‍රයම එකවර අතෑරෙනවා. ඒ චක්‍රයම එකවර අතෑරෙන්නේ. මේක එක දන් වෙලක් නේ. මේක ඔක්කොම එකට බැඳුණු දන් වෙලක් නේ. එක පුරුකක් ගලවලා දැන්. ඒක දන් වෙලක් නෑ ඒක. චක්‍රයක් නෑ ඒක. කැඩෙනවා. තේරුණාද? අන්න ඒක නිසා තමයි අපිට මෙතන ලොකු අවස්ථාවක් තියෙනවා. මේක හරියට එක තැනකින් අල්ලගත්තොත් මුළු චක්‍රයෙන්ම නිදහස් වෙන්න වාසනාවක් තියෙනවා. ඒක නිසා නිවන ඈත නෑ. නිවන ළඟයි. පැහැදිලිද? එතකොට අපි බලමු බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. මොකද මේ කාරණාව වැඩියෙන් විස්තර කරේ මේ හේතුඵල ධහම කියන දැල. මේ හේතුඵල ධහම කියන එක බුදුහාමුදුරුවෝ උපමා කරා මේක ඇමක් අමුණපු දැලක්. ඒ ඇම හැමතිස්සෙම ගිලිනවා. ගිලලා මාරයට අහු වෙනවා, මරණයටපත් වෙනවා. ඒ වගේ තමයි දැන් අපිට එන අරමුණ. මේක පැටළුණු නූල් බෝලයක්. මේක කැඳ දාපු පුළුන් කැටියක්. ඒ තරම් මේක ලියා ගන්න අමාරුයි කිව්වා. මෙහෙම දේශනා කරනකොට උන්වහන්සේ මේක ලියලා දෙන විදිය පැහැදිලි කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා නෑ මට නම් ඔක හරි ලේසි. අපි හිතන්නේ 12 පාඩම් ඉඳලා ලේසි කියලා නේද? අන්න ඒ වගේ තමයි ආනන්ද හාමුදුරුවෝ නෑ මට නම් හරි ලේසි. ඒකම ආනන්ද හාමුදුරුවෝ දේශනා කරා එහෙම කියන්න එපා ආනන්ද. එහෙම කියන්න එපා මේක හරිම ගැඹුරුයි. අනාදිකමත් කාලයක් සංසාරේ මේ සත්වය ඇවිදින්නේ මේක ලියා ගන්න බැරි නිසායි. ඒක නිසා එහෙම හිතන්න එපා. අන්න ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරා මේ ගැඹුරුම තැන. මේ පැටලෙන තැන. එරුණාද? අපි ටිකක් මේක කතා කරලා බලමු. ටිකක් මේක හොඳයි කොච්චර රැවටෙනවද කියලා දැනගන්න. මේකෙන් අවශ්‍ය දැනීම ලබා ගන්න නෙවෙයි. මේක අපි කතා කරත් ඕන දැනීම ලබා ගන්න නෙවෙයි. මේක කතා කරන්නේ අපි රැවටෙන ප්‍රමාණය කොච්චරද? කොයිතරම්නම් අපි සංසාරේ රැවටිලා. තේරුණාද? රැවටීමක් නැති තැන මොකක්වත්ම ඔයගොල්ලන් ඉතුරු වෙන්නේ නැහැ උතන. රැවටීම අත හැටියට. අවිද්‍යාව දුරු වුණ තැනක මුකුත් මේ ආයෙ බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එතකොට ඔය කියන ඔක්කොම ඉවරයි. තේරුණාද? මම උදාහරණයක් ගන්නම් බිල්ලා. ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් පොඩි කාලේ බිල්ලෙක් ගැන අපි ඇහුවනේ. දැන් අපි හිතාගත්තා ඔන්න කන් නැත්තම් අපි ඕනට වඩා කරදර කරනවා නම් ඔය අම්මලා කිව්වා ඕ විදිය ගන්න ගිහින් බිල්ලෙක් එනවා කන්න කෑම ටික බිල්ලා ඉන්නවා. අපි හිතාගත්ත නේද බිල්ල කියලා කෙනෙක් ඉන්නවා කියලා. අපිට ඕන විදියට රූපයක් නේද යාගේ අපි එක එක්කෙනා මවාගෙන තිබුණේ. අපි පොඩි කාලේ රැවටුණාට බිල්ලට අම්මා රැවටිලාද අපිට කිව්වේ ඒක? අම්මා රැවටිලා උන්නේ නෑ. නේද? අපි රැවටුණා. එතකොට ටිකක් ලොකු වෙනකොට තේරෙනකොට බිල්ලට මොකද උනේ? එතකොට බිල්ලට මොකද උනේ? අපිටම වැටුණා මේක බොරුවක් මේක රැවටීමක් විතරයි මේක නෑ ලෝකේ. නේද? එතකොට උන්නු බිල්ලෙක් නැතුව ගියාද? බිල්ලෙක් ඉඳලා බිල්ල නැතුව ගියාද? රැවටීම විතරනේ අපිට එදා තිබිලා තියෙන්නේ. පැහැදිලිද? කෙලස්ම තමයි තියෙන්නේ. එතකොට බිල්ලෙක් ඉඳලා බිල්ල නැතුව ගියාද? හොඳට කල්පනා කරන්න ඕනේ. බිල්ල කියන රැවටීම නේද පළවෙනි දවසේ ඉඳලම තිබිලා තියෙන්නේ. නැතුව බිල්ල කියලා කෙනෙක් කොහෙවත් නැහැ නේද? නමුත් එදා බිල්ලට පින්තූරෙකුත් අපි හිතෙන් මවාගෙන රැවටුණා නේද? හරිද? හොඳට කල්පනා කරන්න.
එතකොට බිල්ල නැතුව ගියාද රැවටීම නැතුව ගියාද? රැවටීම විතරයි නේද නැතුව ගියේ. නැති වෙලා යන්න බිල්ලෙක් ඉඳලා නැහැ නේද? නැතුනේ බිල්ලනේ මේ රැවටීම විතරයි නේද? අන්න ඒ වගේම තමයි මේ හේතුඵල ධර්ම කියන අරමුණ. අරමුණේ අපිට පහළ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සබාහිර ලෝකයේ සේරම මොනවද? අර බිල්ලමයි. අර බිල්ලම තමයි. තේරුණාද? ඒවා එකක්වත් අපිට තියනවා වගේ පෙන්වන්නේ අර බිල්ලට හදාගත්ත පින්තූරෙම තමයි. ඒ වගේම තමයි. අර වගේම එකක් අපි හදාගෙන තියෙනවා රැවටිලා රැවටීම නැතිව ගිය වෙලාවට ඉවරයි. ඒක නැති වෙලා යන්නේ රැවටීම විතරයි. අවිද්‍යාව කියන්නේ අන්න ඒක රැවටීම විතරයි අතහැරිලා යන්නේ. තේරුණාද? අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ම අපිට විස්තර කරේ මොකද්ද? රැවටෙන ආකාරය. රැවටෙන ආකාරය. තේරුණාද? එතකොට ඔයගොල්ලෝ දන්නේ නැති ඒවා ගැන හඳුන ගන්න පුළුවන්ද? රූප දැක්කට, ශබ්ද ඇහුනට, ගන්ධ ආවට දැක් ඔයිට කලින් අහලා නැත්තම්, අඳුරන්නේ නැත්තම් ඔයගොල්ලෝ අඳුන ගන්නවා නෑ නේ. දන්නේ ඒවා විතරයි නේ දෙන්නේ. නොදන්නේ ඒවා නෑ නේද? එතකොට අපි ඉතිරි කරගෙන තියනවා නේද දැනීම? අපි ළඟ ඉතිරි වෙලා තියෙනවා නේද මතකයේ විදියට දැනීම? කොහෙද ඔය තියෙන්නේ? කොහෙද ඔය වයිතු එකතු වෙලා තියෙන්නේ? කොහෙවත් තියෙන තැනක් නෑ. දැනීම කියලා අපිට ඉතිරි වෙලා තියෙන්නේ කෙලෙස්. දැනීම කියලා අපිට එදා ලැබිලා තියෙන්නේ කෙලෙස්. කෙලෙස්. ලෝභ දේශ ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට අදාළ ඡායාව ඇසට ගැටෙනකොට හරියටම අවශ්‍ය කරන ආකාරයේ ලෝභ දේශ මොහ ක්‍රියාත්මක වෙනවා. මතකයේ තරංගයේ වදිනකොට එක තරංගවල ආයාම වෙනස්. ඒ තරංගයේ වදිනකොට ඒ කම්බරේට ආදාළ ලෝභ දේශ මොහ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ලෝභ දේශ මොහ විසින්ම නේද අදාළ පින්තූරෙම හදලා දෙන්නේ, බිල්ලව හදලා දෙන්නේ නේද? ඔන්න ඕකට තමයි අපි මතකේ. මතකේ කියලා දේවල් කොහේවත් ගොඩ ගැහිලා නැහැ. රූප කොහේවත් නැහැ එකතු වෙලා. අදාළ ආකාරයට ප්‍රතිබිම්බයට ගැළපෙන ආකාරයේ ඒ ප්‍රතිබිම්බ වෙනස් වදින. ඒ තරංග වෙනස් වදින. ඒ ගන්ධ කලාප වෙනස් වදින. ඒ රස කලාප වෙනස් වදින. ස්පර්ශ වෙනස් එකදී. ඒ වදින ආකාරයට අනුව අන්නර ලෝභ දේශ මොහ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා මේ මොහොතේ. පැහැදිලිද? ඒතර ලෝභ දේශ මොහ ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලෙම මේ මොහොතක විතරයි. අතීත නැහැ, අනාගත නැහැ. මේ මොහොත විතරයි ලෝභ දේශ මොහ ක්‍රියාව. අපි කොච්චර අතීතේ කල්පනා කරත් අනාගතයට ගණන් හැදුවත් මේ පහළ වෙන්නේ මේ මොහොතක විතරයි සිද්ධ. මේ ක්‍රියාවල හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතක විතරයි. හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතක විතරයි. එතකොට මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ දේශනා කර සියලුම ධර්ම එතකොට මේ මොනවා ගැනද දේශනා කරලා තියෙන්නේ? මේ මොහොත. මේ මොහොතයි. තේරුණාද? එතකොට අපිට මේ විසඳන්න තියෙන්නේ මොකද්ද? මේ මොහොත. මේ මොහොත. තේරුණාද? උදේ රූප දැක්කා. ඒ වෙලේක මේ මොහොතේ තමයි ක්‍රියාත්මක වුණේ අරමුණක් විදියට සංකාර වුණේ. දැන් ආයතේ රූපය අපිට මතක් වෙනවා.
මතක් වෙනකොට මේක අතීතයක්ද මේ මොහොතක්ද? මේ මොහොතක් අතීතයක් එහෙම නැහැ. එහෙනම් කොයි වෙලාවකවත් කවදාකවත් සංසාරෙම හේතුඵල ධම කියන සංඛාර ක්‍රියාවලිය අතීතේ නෑ වර්තමානයේ නෑ මේ මොහොත කියන එකෙත් පැවැත්මක් නෑ. මේ මොහොතේ පැවැත්මක් නෑ. ඇයි? අකාලික වේගයක්. අකාලික වේගයක් තුල කිසිම මොහොතක පවතින්න බෑ. ඒකට වර්තමානයක් තියනවාද? එහෙනම් මේ දේශනා කරන උන්වහන්සේගේ ධර්මය අතීතෙකුත් නෙමෙයි වර්තමානෙකුත් නෙමෙයි අනාගතේකුත් නෙමෙයි. වර්තමානයක් නෙමෙයි නේද? මේ මොහොතකුත් නෑ නේද? මේ මොහොතකුත් නැත්තම් එතකොට රූපයක්ද ශබ්දයක්ද ගන්ධයක්ද රසයක්ද මේ අරමුණක්ද මේ මොහොත කියන එකත් රැවටීමක්. ඒකත් රැවටීමක්මයි නේද එතකොට? කාලත්‍රයේම නැහැ. කාලත්‍රයේම නැත්තම් මොකද තියෙන්නේ? මේ අවිද්‍යා අන්ධකාරයක් විතරයි. රැවටීමක් විතරයි. තේරුණාද? අන්න ඒ නිසා අපිට තියෙන්නේ රැවටීම දුරු කරගන්න එකමයි. මේ රැවටීම නැති කරගන්නමයි තියෙන්නේ. තේරුණාද? අන්න අපි දැන් බලමු කොහොමද මේ අපි රැවටෙන්නේ මේ මොහොතේ. පැහැදිලිද? අපිට කවුරු හරි කතා කරනකොට තරංගයක් නේද කනට එන්නේ? ශබ්දයක් එනවද එතන? ශබ්දයක් නෑ නේද ඒ තරංගේ? ඒ තරංගය ඇවිල්ලා මේ විද්‍යුත්ව දිනව නේද? දැන් අපි කියමුකෝ කවුරු හරි කතා කරා කියලා ඒ තරංගය ඇවිල්ලා මේ විද්‍යුත්ව දිනව නේද? පොඩි ළමයාගේත්ව දිනව නේද? අපේත්ව දිනව නේද? ඒ පොඩි ළමයා මොකද කරන්නේ? ඒ ළමයාට කණින් කරන ක්‍රියාවලියක් නෑ. ඒ ළමයා නෑ නේද? එතකොට ඒ ළමයාට තරංගේ වැඩුණේ නැද්ද? තරංගේ වැඩිලා එතන ඉවර වෙනකොට මොකද ඒ ළමයාගේ වෙනස? මොකද ක්‍රියාත්මක වෙන්නේ නොවෙන්නේ ළමයා? චිත්‍රූපය පහළ වෙන්නේ. චිත්‍රූපය පහළ වෙන්නේ නැහැ. ඇයි? අර අතීත මතක නැහැ. ඔව්. ඒ යල්ලක එතකොට මේ නෝතන අතීත මතක කියන්නේ තණ්හාව. ලෝභ දේශ මොහ. කෙලෙස් ක්‍රියාකාරීත්වය. ඒ ළමයාට තවම ලෝභ දේශ මොහ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා නැහැ. තාම ආරම්භ වෙලා නැහැ. එතකොට තණ්හාව කියන්නේ තණ්හාව කියන්නේ ලෝභය කියන එක තමයි. ඔව්. ඔව්. හරිද? ළමයාට කෙලෙස් නැති නිසා මානසික ක්‍රියාකාරීත්වයක් වෙලා නැහැ. මේක වැදුනා අපිට වගේම. අපිට වගේම කනට වැදුනා. ඒක එතනම ඉවර වෙලා ගියා. තරංගේ. කෙලෙස් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒ ළමයා හේතුඵල ධමයකට අහු වුණේ නැහැ. සංඛාරයකට අහු වුණේ නැහැ. එතකොට අපි දන්නේ නැහැ කනට වැදෙනකොටම ඉවරයි. කනට වැදෙනකොටම ඉවර වුණා කියලා අපි දන්නේ නැහැ. හරිද? දන්නේ නැහැ. අපි මුලාවටපත් වෙලා, මෝහයටපත් වෙලා. ඒ මෝහය ඉදිරියට එනවා. ඒක නිසා තණ්හාවයි, ද්වේෂයයි, මෝහයයි තුන ක්‍රියාත්මක වෙනවා. අපි තවම මේකට මුලා වෙලා. මේ පහට මුලා වෙලා. ඒ මුලාව නිසා අපිට මේ ක්‍රියාවලිය අපි තුල වෙනවා මනස. තේරුණාද? අපි තාම දන්නේ නැහැ මෙතනින් ඉවර වෙනවා. ඇහැට ගැටෙනකොටම ඉවරයි කියලා දැනගන්නේ නැහැ. නාසය දිවට කයට ඉවරයි කියලා දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? අපි තාම ඒක විමර්ශනය කරලා නැහැ. තාම මේ පහට ගැටෙනකොට ඉවරයි කියන එක විමර්ශනය කරලා අපි එතනින් අවබෝධයක් අරන් නැහැ තාම. ඒකයි.
දැනීමෙන් තියෙනවා. ඔය ඒක ඉවරයි එතන තමයි කියනවා. නමුත් දැනීමෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරලා ඊළඟට කියනවා අනනුසුතේසු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. විමර්ශනය අවශ්‍ය මෙයින් පෙර ඇසු නොවිසු ධර්මයක් තමාට. තමන් හොයාගෙනයි ධර්මයේ ගන්න ඕනේ. ඉගෙනගෙන බෑනේ. මේක ඉගෙන ගත්තට පාඩම් කරාට මේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ වැඩක් වෙන්නේ නැහැ. මේක එහෙම වෙනවද? එහෙමද? කොහොමද මේක වෙන්නේ? අන්න තමන් විමර්ශනයකින් අලුත් දෙයක් හොයාගන්න. අන්න එතකොටයි ඒක තමාට දිගටම සිහිය පවත්වාගෙන යන්න පුළුවන්. දැනීම හරියන්නේ. අපේ අඩුපාඩුවක් දැනීමම තමයි. දැනීම ඉදිරියට එන එක තමයි අපේ අඩුපාඩුව. නේද? විසඳලා දෙනවනේ එකපාරට දැනීම ඇති මොක වෙන්නේ මෙහෙමයි කියලා. එතකොට ඉවරයි. තේරුණාද? අන්න ඒක නිසා හැම වෙලේම විමර්ශනය කරන්න ඕන ප්‍රශ්න සාහිත්‍යව තමයි මේ ගමන යන්නේ ප්‍රශ්න. එතකොට දැන් ආයෙත් කනට තරංගය වැදෙනකොට මෙතන ඉවරයි. මේක කන දන්නවද? කන දන්නේ කන දන්නේ නැත්තම් අපේ හිත නිහඬ නම් එතකොට මොකද වෙන්න ඕනේ? ලෝභ දේශ මොහ ක්‍රියාවලිය අපේ වෙන්නේ නැත්තම් ලෝභ දේශ මොහ ක්‍රියාවලියට නැගිටින්න නොදී අපි පාලනය කරලා තිබ්බොත් එතකොට මොකද වෙන්නේ? අපිට නාම රූප පහළ වෙන්නේ නැහැ. මේ සංඛාර ක්‍රියාවලිය වෙන්නේ නැහැ. නේද? පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? වදිනකොටම අවිද්‍යාව තණ්හා දෙක ක්‍රියාත්මක වෙලා කෙලෙස් ක්‍රියාත්මක වෙලා මේක පහළ වෙනවා. දැන් මේ කණෙන් රූපයක්, ශබ්ද රූපයක් ආවද? ඇසෙන් මේ වර්ණ රූපයක් එනවද? නාසයෙන් ගන්ධ රූපයක් එනවද? රස රූපයක් එනවද? ස්පර්ශ රූපයක් එනවද? එන්නේ නැහැනේ. මේ පහෙන්ම එන්නේ නැහැනේ මොකක්වත් ඇතුළට. එතකොට කොහෙන්ද නාම රූප හදන්නේ කොහොමද? දැන් මේ වෙලාවට තරංගයේ වැදුනේ. මේ වෙලාවේ ප්‍රතිබිම්බය ඒ වගේ. ඇතුළට යන්නේ නැත්තම් සිත ක්‍රියාත්මක වෙලා මේ හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙලා නොගිය රූපයක්, නොගිය ශබ්දයක්, නාපු ගන්ධයක් කොහොමද හදන්නේ? බැරි නේද හදන්නේ? ඔන්න දැන් වදින එක ගියා නම් නේද ඇතුළට මනසෙන් හදන්න පුළුවන් ඒක. එතන ඉවරයි. ඔව් ඒක කොහොමද දැන් මේ අරමුණ ආයේ? දැන් පෙර ඒවා ඉතුරුද? පෙර ඒවා ඉතුරුද? දැන් පෙර අපි දැකලා අහලා තියෙන ඒවා ඉතුරු වෙලාද දැන්? ඒ රූප ඉතුරු වෙලාද? රූප ඉතුරු වෙලාත් නෑ නේද? වර්තමාන මොහොතේ ඇතුළට එන්නේ නැත්තම් පෙර ඒවත් ඉතුරු නැතුවම නැති වෙලා නම් දැන් කොහොමද මේ වෙලාවේ මේ රූපයක් ශබ්දයක් හදන්නේ? හදන්න ක්‍රමයක් නෑ, රැවටෙනවා විතරයි. තේරුණාද? එතකොට මේ හේතුඵල ධහමම මොකද්ද? රැවටි. බොරුවක්. හදන්නේ කොහොමද? පරණ ඒවා ඔක්කොම ඉවර වෙලාට මැරිලාද? එතන මේවා නිරුද්ධ වෙලා ගියානේ. ඉතුරු නැතුව නැති වෙලා ගියානේ. නේද? එතකොට ඉදිරියට එන්න රූප තියනවාද, ශබ්ද තියනවාද, ගන්ධ තියනවාද? ඉදිරියට එන්න දෙයක් නැහැ මොකක්ද? වර්තමාන මොහොතේ ඇතුළට එන්න දෙයක්වත් නැහැ. එතකොට මේ
ක්‍රියාවලිය මොකද්ද? මේ අරමුණ පහළ වෙන්නේ ක්‍රියාවලිය මොකද්ද? සම්පූර්ණම අතීතෙත් නෙමෙයි වර්තමානෙත් නෙමෙයි මේ මොහොතේ වෙන රැවටි. අන්න එතකොට මේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරේ මොකද්ද? රැවටෙන හැටි කිව්වා. ධර්මයක් කියලා දෙන්නේ මොනවද මේ රැවටෙන හැටි? ධර්මයක් කියලා දෙන්න තියෙන්නේ රැවටෙන හැටි. තේරුණාද? රැවටෙන්න නම් ලොකු වැඩසටහනක් කරන්න වෙනවා තණ්හාවට. රැවටෙන්න නිකම් බෑ ලොකු වැඩසටහනක් තණ්හාවට කරන්න වෙනවා. තේරුණාද? එතකොට දැන් බලමු. වදිනකොට තරංගය. එතනම මැරුණා. නමුත් දැන් ශබ්දයක් රස විඳින්න නම් ශබ්දයක් අඳුනගෙන විඳින්න නම් කනකුයි ශබ්දකුයි ඕනේ නේද? කනකුයි ශබ්දකුයි ඕනේ. එතකොට කෝ දැන් කන දැන් මේ කන උදව් කරන්නේ නැහැ. මේ කන උදව් කරන්නේ නැහැ. මේ ශබ්දේ තරංගේ උදව් කරන්නේත් නැහැ. අන්න ඒකනේ එතකොට වෙන්නේ එහෙමනේ. නේද? එතකොට ඕන. දැන් තරංගය වැඩෙනකොට මෙතන දැන් මේ තරංගය වැඩුණා ඉවරයි. දැන් මේ දෙකම නැහැ නේද එතකොට? මේ දෙකම නැහැ. දෙකම ඉවර වුණා. දැන් ඊටකොට සිත ක්‍රියාත්මක වෙන්න ආරම්භ වුණාට කොහෙන් කනකුත් සම්දයක් නෑ නේද? එතකොට ඉදිරියට එන්නේ මොකද්ද? ලෝභ දේශ. අපි ඔකට කියනවා මතකය කියලා. අපි ඔකට කියනවා විඥාන දැනීම කියලා. කලින් ඉතුරු කරගෙන තියෙන දැනීම කියලා. මතකය කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ලෝභ මේ තුනේ ඉන්නේ. තේරුණා? මතකයේ විදියට විඥාන දැනීම විදියට එන්නේ මේ කේස් ක්‍රියාවලිය. එච්චරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඇවිදින්න මොකද කරන්නේ? ශබ්දයක් විඳින්න ඕනේ. දැන් මේ ශබ්දයක් විඳින්න ඕනේ. මේකට තමයි අපි තණ්හාව කියන්නේ. ඒතකොට ශබ්දයක් විඳින්න නම් මොකද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? කන. තේරුණාද? අන්න දැන් මෙතෙන් ඕනේ කන. කන තිබ්බට බෑ. ශබ්ද පිටෝ. ශබ්දයක්. එතකොට මේක ඇත්තටම කනක් තියනවද ශබ්දයක් තියනවද? මේ වඩුවගේ වැඩ. මේ වඩුව කරන වැඩ. වඩුවක් කියලා වචනයක් දැම්මේ නිකන් නෙමෙයි. අලුතෙන් යමක් හැම වෙලේම වඩුවගේ ස්වභාවය තමයි අලුතෙන් යම් නිර්මාණයක් කරනවා ලියක් අරගෙන. වඩුවට පුටුවක් දුන්නේ නැහැනේ. වඩුවට දුන්නේ ලී එතන තිබුණේ. ඒකවල වඩුව අලුත් හැඩයකට හදනව නේද යම් නිර්මාණයක්. ඒක වඩුවගේ දක්ෂකම. නේද? නැත්තම් මොකක්වත් නැහැ ගෙවල් වලට දෙයක් ලී විතරනේ නේද? දස් ටික විතරනේ තියෙන්නේ. නොයෙක් කඩවල වහන්නේ ආවේ කොහෙන්ද? වඩුව හදලා දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ විඳගෙන සංසාර ගමන යන්න ඕන කරන අවශ්‍ය භාණ්ඩ ටික ඔක්කොම මේ තණ්හාව. එතකොට දැන් තණ්හාව හදන්නේ අවිද්‍යාව අන්ධකාරය තුල විතරයි නේද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? රැවටීම නේද හැම වෙලේම. ඇත්තටම එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි හේතු කරගෙන නම් ඒ දෙක විසින්නම් මේ කන හදන්නේ. ශබ්දය හදන්නේ. මේ කන මොකක්ද?
ශබ්දයේ කියන මුලා අපිට තාම මොහේ දුර වෙලා නැති ඉඳලා විද්‍යාව දුර වෙලා නැති ඉඳලා අපිට මේකත් ඇත්ත මේකත් ඇත්ත. තේරුණාද? කනක් කොහොමද හදන්නේ? මේ මනසකනේ සිතට අරමුණට. කන කියන මුලා, ශබ්දයේ කියන මුලා. තේරුණාද? මුලා වුණාට දැන් බිල්ලෝ ඇවිල්ලා. දැන් වැඩේ හරි දැන් බිල්ලා ඉන්නවා. දැන් කනයි ශබ්දයි තියෙනවා. අන්න එතකොට මේ දෙක එකතු වෙලා තමයි රූපයක් ලැබෙන්නේ. ඔන්න ශබ්ද රූපයක් හදන්න. රූපයක් හදන්න. කනක් ශබ්දයක් ඕනේ. ඇසක් රූපයක් ඕනේ. නාසයක් ගන්ධයක් ඕනේ. ඒ දෙකම කරන්නේ මේ පහයෙන් මේවා මෙතන කරන්නේ වඩු. බාහිර සම්බන්ධයක් නැහැ. එන්නා මෙන්න රූපයක් නේ ශබ්ද රූපය. දැන් මේ ශබ්ද රූපය එකක් නෙමෙයි. දැන් අපි දන්නා ඔය විදිහට හරි ඉගෙනගෙන අනන්ත ශබ්දයක් දැන්. මේකෙන් අදාළ ශබ්ද රූපය වෙන් කරගන්න ඕනේ නේද? එකක් වඩුවක් කරන්නේ. ඒ අදාළ ශබ්ද රූපය වුණේ නේද? ළමයා අඩගන්නකොට කුරුල්ල කෑගෑවුවා කියන්නේ නෑ නේද? අපි කියනවා යාම බබා අඩගන්නේ. අන්න එතකොට මේ ශබ්ද රූපේ මොකක්ද කියලා මේකේ විස්තරය මේක මේ බබා අඬගන්න. ඒක කවුද? ඒක කරන්නේ මේ ඕම කරන්නේ කවුද? විඥාන දැනීම එහෙම නැත්නම් ඉගෙනගත්ත දැනීම නැත්නම් මේ ලෝක දේශන. විඥාන දැනීම කියන්නේ ලෝක දේශන. ඒකවල මේ රූපයට දෙනවා විශේෂ හැඳින්වීම. අන්න ඔය දරුවා හඬ ගන්නවා. දරුවාගේ හඬ දෙනවා, දරුවාගේ දෙීම දෙනවා, දරුවාගේ විස්තරය දෙනවා. තේරුණාද? මේ රූපයට දෙනවා අදි වචනයක්. අදි වචනය කියන්නේ මේකේ විශේෂ හඳුන්වා දීමක්. මේ රූපේ විශේෂ හඳුන්වා දීමක් දෙනවා. කවුද දෙන්නේ? මේ ලෝක දේශනාවම. තේරුණාද? ලෝක දේශනාවම විසින්ම මේ ශබ්ද රූපය හඳුන්වලා දෙනවා. ඒක කරන්නේ අර ලෝක දේශනාව විඥාන දැනීමෙන්. අර විඥාන දැනීමෙන්ම තමයි මේ ශබ්ද රූපේ මොකද්ද කියලා අඳුනගන්නේ. ඒකට තමයි අදි වචනය. ඒකත් මනසෙන්ම වෙන්නේ. මනසම උදව් කරගෙන මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය. කෙලෙස් වලට මනස නැත්තම් ක්‍රියාත්මක වෙන්න බෑ. මනසක පමණමයි කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ. සිතක පමණමයි. නින්දේ නැත්තේ ඒකයි. තද නින්දේදී අරමුණ නැත්තේ ඒකයි. කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ හොඳටම මතක තියාගන්න මේ සිත ක්‍රියාත්මක කරවීම තුලමයි. සිත ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්තම් කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ විදිහක් නැහැ. එතකොට මේ වගේ අතනින් හඬ සෞද්දේ ඇහෙනකොටම එතනින් ඉවර කරනවා. එතනින් ඉවර කරනවා. හරියට ඉවර කරා. එහෙනම් මේ එකක්වත් ඔය නැහැ. එකක්වත් දෙන්නේ නැහැ. එකක්වත් දෙන්නේ එහෙම බැලුවා නම් ඉතින් නැහැ. හරි. නෑ ඉවරනම් අර ඇහෙන්නේ නැත්තම් හරි. ඔව් එහෙම කියන්නේ හොඳ පීයෙන් ඉන්නවා නම් ඉතින් පුළුවන්. හරි. එතන හරි. ඔව් එහෙම වෙන්න ඕනේ නේද? එහෙම වෙන්න ඕනේ. නෑ තාම මේක මොකටද තමයි ඔක්කොම වෙන්නේ. දැන් මම ඉන්නවා තාම. එතකොට අර අර කෙනෙක් ඉන්නවා කියලා දකින්න එතින ඔව් දැන් මම ඉන්නවා. එතකොට මෙන්න දැන් ශබ්ද රූපය දරුවෙක් ඉන්නවා. දරුවාගේ හඬක් ඉන්නවා. දැන් මේක ඇත්තම දරුවෙක්ද මෙතන ඉන්නවද? ඇත්තටම හඬක් තියෙනවද? මේක ඔක්කොම රැවටීම නේද? අවිද්‍යාවම නේද? රැවටිලා නේද මානසිකාරය? දැන් මේ රැවටෙන්නේ කවුද? මනසමයි. මේ මොහොතේ පහළ වෙන සිත. මේ මොහොතේ පහළ වෙන සිත මේ මොහොතේ මේ තන්නේ කෙලස් ක්‍රියාවලියට අහු වෙලා. පැහැදිලිද?
මේ මොහොතේ කෙලෙස් ක්‍රියාවලියට මේ මොහොතේ හිත අවු වෙලා. අන්න ඒකට මේක අඳුන්ලා දුන්නා දරුවා. දරුවා කියන්නේ. තේරුණාද? අන්න දැන් මේක වෙන්නලා දෙනවා දරුවා කියන්නේ. දරුවා. ඉතින් තමයි යන්නේ අස කෙලස් ක්‍රියාත්මක වෙනවා මේ නේද? මෙතන ඉඳලා හදන තැන ඉඳලා. හේතුඵල දහම් තුන කන ශබ්දේ හදන තැන ඉඳලා. තේරුණාද? දැන් ඒකට මෙන්න ලෝභ දේශ මොහ විසින්ම එහෙම නැත්නම් විඥාන දැනුම කිව්වත් ඒකමයි විසින්ම මොකද කරේ? දරුවගේ හඬ. තේරුණාද? ඔන්න දරුවගේ හඬ දුන්නා. එක කපුටගේ හඬ, එක කුරුල්ලගේ හඬ, එක වාහනේ හඬ. එතකොට දරුවෝ නැගිලා පේනව නේද? දරුවා පිටියේ පේනව නේද? අන්න එතකොට ඒකට තමයි මේ ඔක්කොම එකතු වෙලා තමයි අපි කියන්නේ නාම රූප. නාම රූප. ඒක නාම රූපය සකස් වෙන්නේ මේ ක්‍රියාකාරීත්වය ඔක්කොම කරුවාට පස්සේ වරුවා. තේරුණාද? නාම රූපයක් පහළ වෙන්නේ මේ ඔක්කොම ක්‍රියාත්මක වෙනකොට. නමුත් ඒක මොකටයි? කාලය යන්නේ නැහැ. ඒකට මේ නාම රූපේ කොච්චර ඇත්තද? සම්පූර්ණම ගොඩනැගීමක් විතරයි නේද මේක? දැන් මේක මානසිකාරයේ තුල නේද සිතේ නේද පහළ වෙලා තියෙන්නේ? අන්න මේ ක්‍රියාවලියට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ. මේ ක්‍රියාවලිය සකස් කරන එකට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර. සකස් කළා කියන්නේ නාම රූපය. ඒකට උදව් කරේ කවුද? විඥාන දැනීම. ලෝභ දේශ මොහ. හරිද? අන්න විඥාන දැනීම උදව් කරා. තේරුණාද? දැන් දරුවා ඇහැට පෙවුනේ නැත්තම් හඳ ඇහෙනකොට දරුවව මැරිලා පෙවුනා නේද මෙතන? ඇහැට තව දැක්කේ නැහැ දරුවා. හඳ විතරයි ආවේ. ඒකෝට දරුවව පේන්නේ කොතනින්ද? නාම රූප සලආයතන. අන්න සලආයතන පහළ වෙන්නේ මේ නාම රූපේ විතරයි. අවිද්‍යා සංඛාර කියන්නේ මේ ක්‍රියාවලියමයි. විඥාන දැනීම අවශ්‍ය වෙන්නේ මේ ක්‍රියාවලිය සකස් කරලා ගන්නමයි. එතකොට නාම රූපේ කියන්නේ ඒකමයි. සලආයතනයන්ගේ දකින්නේ මේ නාම රූපේමයි. එතකොට දකින තැන තමයි ස්පර්ශය වුණා කියන්නේ. ඒ සලආයතනයේ ස්පර්ශුනේ මේ නාම රූපේමයි. දරුවගේ රූපේමයි. පැහැදිලිද? අන්න එතකොට විඳින්නේ මේ දරුවගේ රූපෙමයි වේදනා. ඒ වෙන්නේම තමයි ඒකට තණ්හාවක් ඇවිදින් අපෝ කෑ ගන්නවනේ විතර දුවලා යන්නේ. අන්න තණ්හාවක් ආවා. මේ රූපේ වෙනුවෙන් මේ නාම රූපේ වෙනුවෙන්. එතන තවත් ආයතන වැඩිුණා. ඒක දිව්‍යෙට. අන්න එතකොට එතන විඳ තණ්හාව වැඩි වුණා. මේකම තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. මේ නාම රූපෙම තමයි පංච උපාදානස්කන්ධය. ඔක්කොම වෙලා ඉවරයි. මේ ඔක්කොම වෙලා එක මොහොත. එතකොට දැන් මේ නාම රූපේ උපාදාන වුණා තණ්හාව නිසා. තේරුණාද? එතකොට දැන් බලන්න දැන් මෙතන මොකද උපාදානයේ මොකද උනේ? ස්කන්ධ පහ. ආයතනයන්ගේ ස්පර්ශ වෙලා තණ්හාව නිසා උපාදානයක් වුණා ස්කන්ධ පහ. උපාදානය කියන්නේ පංච උපාදාන ස්කන්ධෙනේ. නේද? ඒක දැන් මෙතන පංච උපාදාන ස්කන්ධයක් පහළ වුණා. ඒතකොට නාම රූප පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකම එකවර ඔක්කොම නේද? ඔව් නාම රූප පහළ වෙනකොටම පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. හරිද? පංච උපාදානස්කන්ධය පහළ වෙනකොටම ස්කන්ධයි ආයතනයි පහළ වෙලා ඉවරයි. පංච උපාදානස්කන්ධය ආයතනයි පහළ වෙලා ඉවරයි. ස්කන්ධය ආයතනයි පහළ වෙලා ඒ මොහොතේ නිසා තමයි යොතෙන් බුදුහාමුදුරුවෝ ජාතිය කියලා කිව්වේ. ජාතිය කියන්නේ එතකොට කෙනෙක් ඉපදිලා
කෙනෙක් ඉපදිලා නැහැ. පංච උපාදාන ස්කන්ධයි ඒක තණ්හාවේ විදිනකොට පහළ වුණ එක දකින්නකොට එන ආයතන පහළ. ආයතන හයයි ස්කන්ධ පහයි පහළ වෙනකොට ඕකට බුදුහාමුදුරුවෝ දෙන්නේ වජාතිය. ඒතර ජරා මරණයටපත් වෙන්නේ මොකද්ද? දැන් එතකොට ඈ? ඔව් දැන් ජරා මරණයටපත් වෙන්නේ මොකද්ද? ස්කන්ධ පහමයි ජරා මරණයටපත් වෙන්නේ. මේ ක්‍රියාවලියම තමයි ජරා මරණයටපත් වෙන්නේ. එතකොට මාකුළු. එතකොට මම කියන්නේ කියලා කොහෙද ඉන්නේ? එතකොට මෙතන තියෙන බුදුහාඳුරුවෝ වෙන්නන්නේ නෙමෙයි මේ හේතුඵල ධමයක් මෙච්චර සොයලා අමාරු දෙයක් හොයලා මේ අවුරුදු 45 දේශනා කරේ ඇයි මේ ක්‍රියාවලියේ ඇත්ත තේරුම් අරන් විද්‍යාව පහල කරගත්තේ නැති හැම ක්ෂණයකම හැම මොහොතකම මේක පහල වෙනකොට අවිද්‍යාව නිසා දකින්නේ මමයි ඇහෙන්නේ මටයි මේ ඇහෙන්නේ මගේ කනට මට ඇහෙනවා කියන මේ හැමදාම ඉන්න බබා එතකොට මමත් හැමදාම ඉන්නවා අඳන බබත් හැමදාම මගේ ආත්ම කියන එක පහළ වෙනවා මේ නාම රූපය පහළ වෙනකොටම මේ ඔක්කොමත් වෙලා මම මගේ ආත්මත් වෙලා තේරුණාද අන්න දැන් එතකොට කාටද මේ මරණය අයිති වෙලා තියෙන්නේ මම කියලා රැවටෙන තාක්කල් මට අයිති වෙලා මරණය දැන් මට නැරෙන්න වෙලා මම ආයෙ ඉපදෙන්නත් වෙලා දැන් මම ඉඳලාද මම මැරෙන්න යන්නේ මම ඉපදිලා නැතුව මම මැරෙන්න යනවා රැවටීම විතරයි නේද එතකොට අන්න බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය කියලා පැහැදිලි කරේ ඔය ජාති ජරා මරණ දුක්ඛ පංගස්ස සත්‍ය මමෙක් නැතුව මමෙක් බවට රැවටිලා මේක අයිති කරගත්ත එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ ඇයි? දුකෙන් නිදහස් මේ අපිට හිතට එන මේ දැක්කේ නැතුව අහන්න නැතුව ලැබෙන්නේ නැතුව ඒ දුක නෙමෙයි ලෞකික දුක නෙමෙයි මේ උන්වහන්සේ අපිට පෙන්නන්නේ. මේ හැම මොහොතකම ආරමුණක් පහළ වෙනකොට මේ රැවටෙනවා නම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයට අහුවෙලා දුකට හේතුවට අහුවෙලා හේතුව තමයි තණ්හා. තේරුණාද? එතකොට අපි මේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? එක මොහොතක් දුකෙන් නිදහස් වීම. අත්දැකීමක් ලබන. තේරුණාද? අන්න ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මේ නාම රූපය වටා තමයි මුළු සංකාර ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. එතකොට නාම රූපයක් පහළ වුණා කියන එකේ තේරුම මොකද? මේ ක්‍රියාවලියට අහු වෙලා දුක්ඛ සත්‍යයටත් අහු වෙලා ඉවරයි. දුක්ඛ සත්‍යයටත් අහු වෙලා ඉවරයි. දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද එතකොට? තේරුණාද? අන්න ඒක නිසා නාම රූපය පහළ වෙනකොටම හොඳට විමර්ශනයකින් ඒක අතහැරලා. ඒක ඇත්තයි කියන දේ තමයි අපි මම කෙනා මම කියලා කෙනෙක් ඉන්නවා කියන මුලාව වෙනවා. මේ නාම රූපය පහළ වෙනකොටම එකවරටම මේ 12ම වෙලා 12ට රැවටිලා. එතකොට එතන එන ලොකුම මුලාව තමයි මගේ ආත්ම. නැතුව මමෙක් ඉඳලා රැවටෙනවා එහෙම නෙමෙයි. කවදාකවත් සංසාරේ ඇවිදපු මමෙක් ඉඳලා නැහැ. මෙච්චර කාලයක් අපි සංසාරේ ඇවිද්දට සත්වෙක් ඉඳලා නැහැ. සත්වෙක් නැතුව තමයි මේ රැවටීම උඩ තමයි මම කියලා රැවටිලා තියෙන්නේ. ඉතින් බලන්න පොඩි රැවටීමක් කියන්නේ ඈ?
මේක සම්පූර්ණම බොරුවක්. දැන් එතකොට කොච්චර කාලයක් සංසාරේ ඇවිදින්නවද? වැලියට ගන්න. ඒ තා කාලයක් ඇයි මේ ඇවිදින්නේ රැවටිලා? රැවටීම හොයාගන්න බැහැ. රැවටීමෙන් නිදහස් වෙන්න බැහැ. නේද? නේද? තේරෙනව නේද? අන්න ඒක නිසා කිසිම වෙලාවක නාම රූපයට කිසිම වටිනාකමක් දෙන්න එපා. කිසිම වෙලාවක නාම රූපයට වටිනාකමක් දෙන්න එපා. වටිනාකමක් දුන්නු ගමන් මුළු සංසාර චක්‍රයටම අහු වෙලා ඉවරයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දක්වන වෙලාවයි. තේරුණාද? ඒක නිසා කිසිම නාම රූපයකට වටිනාකමක් දෙන්න එපා. ඒක වරකම පෙන්නලා දෙන්න නෑ මෙහෙම එකක් හදන්න බෑ. එතකොට මොකද බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්මයක් දේශනා කරලා අන්තිමට දේශනා කරේ? හේතු නිසා යම් ධර්මයක් හට ගන්නවද? හට ගැනීම නැසීම එක වගේක් අකාලික වේ. එතකොට මේ එකක්වත් වෙලාද? කනකුත් නැහැ, ශබ්දත් නැහැ, නාම රූපත් නැහැ, 12කුත් නැහැ, ජාති ජරා මරණකුත් නැහැ. මොකක්වත් නැතුව තමයි මුලාවක් තුළ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය තමයි. මෙහෙම එකක් වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? වේගයක් විතරයි, අකාලික වේගයක්. මානසිකාරයේ ක්‍රියාත්මක වෙන හැම මොහොතම එතන ක්‍රියාත්මක වෙන්නේ අකාලික වේගයක්. හේතුඵල ධමයක් නැත්තම් මානසිකාරයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිත පහල කරන්න බෑ වෙන මොනම හේතුවකටවත්. සිත පහල කරන්නේම කෙලෙස් නිසා. අවිද්‍යාව තණ්හා. හේතු නිසා පමණමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. කෙලෙස් නැති තැනක සිත පහල වෙන්නේ නැහැ. ඒක ඕනම වෙලාවක සිත පහල වුණා නම් එතන හොඳට තේරුම් ගන්න කෙලෙස්මයි. සිත මොනම දේ කියලා දුන්නත් පිළිගන්න නම් එපා. මොනවා කිව්වත්, හොඳ කිව්වත්, නරක කිව්වත්, Tamanට වාසි පැත්තට කිව්වත්, මොනවා කිව්වත් පිළිගන්න නම් එපා. හැම වෙලේම හිත කරන්නේ නවත්වනවා. ඒ හිතේ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස්. කෙලෙස් නැතුව හිතකට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ. තේරුණාද? අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා මුළු ලෝකයම සකස් වෙන්නේ තමාතු. ඇයි? ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පහස මන ධම්ම. ඔක්කොම මේ මනසේ නේද සකස් කරන්නේ? මුළු ලෝකෙම තියෙන්නේ. ලෝකය කියන්නේ ඇහෙන් බලනවා, කනින් අහනවා, නාසයෙන් දිවෙන් කයෙන් ගන්නවා, මනෙන් හිතනවා. එතකොට ඒවා මේ පහෙන් එකක්වත් වෙලාද? මේ පහෙන් මුකුත් වෙලා නැහැ. මේ හදන කනෙන්, හදන ඇහෙන්, හදන නාසයෙන්, හදන ගන්ධයෙන් හදාගන්න මේ තණ්හාව විසින් සකස් කරන ඇස කන නාසය දිව කය සලආයතනයන්ගෙන් තමයි ලෝකෙම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට බාහිර ලෝකයක් අපිට බලන්න තියෙනවද? දකින්න අහන්න බලන්න විඳින්න බාහිර ලෝකයක් තියෙනවද? ඇයි මේ මමෙක් එන්නේ උතෙන්ද? ඇයි මේ මමෙක් නැතුව මමෙක් එන්නේ උතෙන්ද? මනසේ වේදනා පහළ වෙනකොට අවිද්‍යාව පත්‍ය වෙලා පස්ස පත්‍ය වේදනා වෙනකොට මේ නාම රූප දෙකේ දැන් ස්පර්ශය උනේ මේ ඇහැට නෙමෙයි, මේ කනට නෙමෙයි. මෙතන මේ කනයි ශබ්දයි ස්පර්ශය උනේ. මේ හේතුඵල ධර්ම තුල තියෙන කනයි ශබ්දයි ස්පර්ශය උනේ. තේරුණාද? අන්න පස්ස පත්‍ය වේදනාව වුණොත් ඒ වේදනාව තුලමයි මම කියන මුලාව. ඒ විදීම තුලමයි මම ඉන්නේ. වෙන කොහෙන්වත් එන්නේ ඔයගොල්ලෝ නාම රූපේ විඳිනවා නම් මොනම ආකාරයකට හරි එතනමයි මම. විඳීම තුලයි මම ඉන්නේ. විඳින්න එන්නේ විඳීම තුල. නාම රූපේ බොරුවක් කියන එකක් දැකලා අතහැරියොත් වේගයක් අකාලික වේගයක් පමණයි නාම රූපේ බොරුවක්. අන්න එහෙම දැකලා අතහැරියොත් එහෙනම් විඳින්න නැහැ. එතකොට විඳින්න නැහැ. එහෙනම් මම වගේ ආත්මෙ ඉන්න බෑ. තේරුණාද? කෙලස් තියෙන තාක්කල් ලෝක විඳිනවා. ඈ? කෙලස් තියෙන
ඒක නිසා තමයි අපි මේ නාම රූපේ මුල් කරගෙන මුළු චක්‍රේම ක්‍රියාත්මක වෙන ආකාරය දේශනා කරාම බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගේ රැවටීම නැති වුණේ එතන. මේක අමාරු බව තේරුම් ගත්තේ එතකොට. ඒකටයි මේ නාම රූපේ මුල් කරගෙන දේශනාවක් කරේ. එතකොට අපි විඥාන මායාව මේ නාම රූප කියන විඥාන මායාව. නාම රූපේ විඥාන මායාවක් නේද? විඥානේ කවදාවත් ඇත්ත කියලා දෙනවද? විඥානේ කවදාවත් ඇත්ත කියලා දෙන්නේ නැහැ. හැමදාම කරේ මොකද්ද? බොරු වැහක්, බොරු රූපයක්, බොරු කනක්, බොරු ශබ්දයක් ඕවා මවලා දෙනවා. මවලා දීලා ඒ විඥාන තක්කලේ විසින්ම ඒ රූපේට, ශබ්දයට, ගන්ධයට වටිනාකමකුත් දෙනවා. දීලා ඒකේ විඳින්නත් හදනවා. ඒක විඳින්නත් හදනවා. තේරෙනව නේද එතකොට? එතකොට නාම රූපේ කිසිම වටිනාකමක් දුන්නොත් නිකම්ම විඳින්නත් ඇවිල්ලා මුළු චක්‍රේම වෙලා නේද සංසාර ගමනකට අවු වෙලා නේද එක මොහොතක. පැහැදිලිද? තේරෙනවද? ඇහැට වදිනකොටම රූපේ අඳුන ගන්නේ නැතුව අතාරින්න පුළුවන් නම් කනට වදිනකොටම රූපයක් අඳුනගන්නේ නැතුව අතාරින්න පුළුවන්. මේ දරවල් පහටම වදිනකොටම රූපයකට යන්නේ නැතුව රූපයක් සකස් වෙන්න කලින් අතාර ගන්න පුළුවන් නම් බොරුවක් කියලා හිතන්න ඕනේ නේද? ඔව් හැබැයි නාම රූපයක් පහළ වුණොත් කලින් අතාරින්න බෑ. නාම රූපයක් පහළ වුණොත් කණෙන් අතහැරලා බෑ. එතකොට ඉතින් ඇරෙන්න ඕන නාම රූපෙ. එතකොට ඊ කන පහු කරලා ඉවරයි. එතකොටම දෙයක්වත් කෙනෙක්වත් මොකක්වත් නැහැ. වෙන්නේ මෙතනින්ම ශබ්දය අඳුන ගන්නත් බෑ, චිත්ත රූපයක් පහළ වෙන්නත් බෑ. වදිනකොටම ගැටෙනකොටම නිරුද්ධයි කියලා අන්න ගැටෙන බව දැනෙනකොටම නිරුද්ධයි නා. මෙතනම ඉවරයි. එහෙනම් මනසේ ක්‍රියාත්මක වෙලා නැහැ මානසිකාරය. හරියට එතන හිටියනම් ඒක දෙයක් වුණොත් තමයි දෙයක් වුණොත් මෙතනින් හරියන්නේ නැහැ. එතකොට අන්න නාම රූපේ බොරුව පෙන්නන්නේ. හරිද? බොරුව වෙන්න නාම රූපේ පහළ වෙලා තියෙන්න බෑ. වේගයක් නාම රූපයක් තියෙන්න බෑ. අනිත් එක දැන් බලන්න අපි එදා දැක්කේ දරුවා. එදා කවදා හරි දරුවා දැක්කේ. දැන් දරුවා පේන්නේ නැහැ, හඳ විතරනේ ආවේ. එතකොට විඥාන මායාව දෙන්නේ එදා දැක්ක රූපේට අදාළ ලෝභ දේශ මොහ නේද මෙතෙන්ට දෙන්නේ. ඒකට ඒ දරුවා කොහොම මෙතන? ඒ දරුවා කොහොමද අපි ළඟ? නෑ ඒ කවදා හරි දරුවා දැක්කේ. ඒ දරුවා නෙමෙයිනේ දැන් මේ අඬන්නේ නේද? මෙතනත් දැන් නෑ නේද? ඒකට අර දරුවා නේද විඥාන මායාව විසින් පරණ දරුවා නේද දෙන්නේ. ඉතින් පරණ දරුවා ඉන්නවද? අපි තව තේරෙන එකක් ගමු. අපි එදා පළවෙනි වතාවට ඔන්න රසවත් අඹ ගෙඩියක් කෑ. අපිට අතුල්ලා දුන්න පොඩි කාලේ මෙන්න අඹ. දැන් රස විඳයිද? නේද? දැන් අඹ කියනකොටම එන්නේ විඥාන මායාව තුල අර අඹ නේද? දැන් ඒ අඹ තියෙනවද තාම? දැන් අවුරුදු ගානකට ඉස්සර කියන්නේ. ඔයා මේ කුණු වෙලා ගියේ නැද්ද? ඒක කොහොමද ඒකයි? ඒතකොට මේ බොරුවක් නෙවෙයි හැම වෙලේම ඉදිරියට එන්නේ ලෝභ දේශ මොහ කියන්නේ. කිසිම දෙයක් ඇත්ත එකක් ඉන්න බෑ නේද? බොරුනේ. ඒතකොට මේ නිවාසේ ඉදා දැක්කා කියලා හිතුවාමත් නෑ, ඉදා දැකලත් නෑ. දැන් කොහොමදත් ඒක දැකලා නෑ. දැකලා නෑ, කවදාවත් දැකලා නෑ. කවදාවත් දැකලා නෑ. අද දැකලත් නෑ ඒක දැකලා.
ඒතකොට කවදද දකින්නේ? ජීවිතේටම දකින්නේ දෙන්නෙම බෑ ඒකත් හරි. ඒ කාලය තුල එක පෙන්වනවා නම් ඒත් හරි. කාලය තුල මේක පවතින්න බෑ. මේ රැවටීමක් විතරයි. එහෙම පෙන්නුවත් හරි. දැන් ඔයගොල්ලන්ට වැඩියෙන් පැහැදිලි තැන් පෙන්නන්න මට කියන්නේ. ඒ කියන්නේ මුලින්ම අයින් කරගන්න පැහැදිලි නේ. මුලින්ම අයින් කරගන්න එක තමයි නාම රූපේ දකින්නකොට. දැන් ඒකට කිසිම වටිනාකමක් මේක වාහනේ හඬ ඇහෙනකොටම වාහනයක් නොකිය අතාරින්න පුළුවන් නම් හොඳයි. වාහනයක් කියලා වාහනයක් කියලා ගත්තොත් සංසාර ගමනට අවුලයි ඉන්නේ. ඒක ගැටීම විතරයි. එතකොට ආන කෙනෙකුත් ඇවිල්ලා. වාහනේ සද්ද ඇහෙනකොටම ඒක හරියට දැක්කනේ සද්ද එතනම ගිහින් ඔව්. හඬ වදිනකොටම වාහනයක්ද මොකද්ද තීරණයට යන්න ඉඩ දෙන්න එපා මනසිකාරයට. දෙන්නේ නැතුව අතාරින්න. ඉඩ දෙන්නේ නැතුවම අතාරින්න. එතෙන්ද 100 තියෙනවා. ඒ කියන්නේ මෙයාට ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියලා අතාරින්න. ඇහෙන්නේ නැහැ. එතකොට වාහනයක් ඇහිලා නැහැ. කුරුල්ලා කෑ ගහනවා කියලා තේරිලා නැහැ. හඬක් මොකක් හරි. බැලුවේද අර ශබ්දයයි මේ රූපය කියන තැනට අදිවදනය ආවේ එතනට නේද ආවේ. මේ නාම රූපයක් නේ මානසිකාරයෙන්ම තණ්හාව විසින් වටිනාකම දුන්නා. වටිනාකම දුන්නා. ඕක දරුවනේ අර පොඩි ළමයානේ. ඔය කෑ ගහනවානේ. ඔය අඬනවානේ. ඔය කොයි විස්තර ටික දුන්නේ විඥාන දැනීම විසින්ම එහෙම නැත්නම් ලෝභ දේශ මොහ විසින්ම මානසිකාරයෙන් උදව් කරලා මෙතෙන්ට වටිනාකමක් මේ රූපයට වටිනාකමක් දුන්නා. රූපයක් නේ පහළ වුණේ මුලින්ම කණයි ශබ්දය එකතු වෙලා. ඒ රූපයට වටිනාකමක් දීලා තමයි නාම රූප කෙරුවේ. වටිනාකම දුන්නාම තමයි ඒක නාම රූප උනේ. පැහැදිලිද? එතකොට මේ ශබ්දයක් ඇහුනහම ඒක දැන් වාහනයක ශබ්දයක් එමු. ඒතකොට ඒ ශබ්දේ එතනින්ම අතරින්ම ඒක වාහනේ මොකක්ද ඒකකුත් නැතුව නේද? නෑ. මේක කාරකේ ශබ්දයක් කියලා පාඩම නම් හිතනවා දැන් අපිට කාර් එකයි මේ සද්දේ කාර් එකයි කියලා දැනුණා නම් නාම රූප පාර වෙලා අද ශබ්දයක් විතරයි කියලා ගන්න ඔව්. ශබ්දේ කාර් එකක් කියලා විසඳුනේ නැත්තම්. ඔව්. ඒක ශබ්දයක් විතරයි. ශබ්දයක් විතරයි නම් කනෙන් අතරින්න පුළුවන්. අපිට මේ විඥාන පිටත් කලින් ඇහෙන්නෙම නැහැ කියලා එහෙම ගත්තාම එහෙම නැහැ. හැබැයි එහෙමනම් නාම රූප පාල වෙලාම බෑ. නෑ. ඔව්. ඇහෙන්නෙම නැහැ නේ කොහොමද මේ ඔව් ඔව්. ඇහෙ නෑ ඇත්තටම. හැබැයි නාම රූප මනසිකාරයේ ඒ වෙලාවට පහළ වෙලා බෑ එන. එහෙම අතාරින්නවා නම් නාම රූප පහළ වෙන්නම බෑ. ඔව් පහළ වෙන්නේ නැහැ. ඔව් ඔව් පහළ වෙන්න බෑ. නේ එතන පහළ වෙන්නේ නාම රූප. ඔව් නාම රූප පහළ වෙන්නේ කණෙන් නවත්තලා නැත්තම්. සද්දයක් අඳුරගත්තොත් නේ පහළ ඔව් වෙන්නේ. ඔව්. මේ නාම එතකොට තමයි නාම රූපේ පහළ වෙන්නේ. ඔය දෙකෙන් එකක් කොහොම හරි අල්ලගත්තා නම් හරි. Tamanට පාඩු තැනකින් අල්ලගන්න. Tamanට වැඩියෙන් තේරෙන තැනින් අල්ලගන්න. දැන් නාම රූපේ කියන එක සම්පූර්ණ බොරුවක් නෙවෙයි. නාම රූපේ නිසාමනේ මුළු චක්‍රේම සකස් වෙලා තියෙන හේතුඵල ධර්මම. ඒක එතනමනේ දුකයි දුකට හේතුවනේ. ඒකමනේ සංසාර ගමන කියන්නේ. එක මොහොතක් සංසාර ගමන කියන්නේ මේ චක්‍රයමනේ. ඔය ඔක්කොටම මුල නාම රූපේ නේද? දැන් මේ ඉන්නාන්සේ ඇහැට ගැටිච්ච ගමම මෙතන නාම රූපය නාම රූපේ හැදෙනවා. හැදිලා දැන් මේ ඔක්කොම වෙලා. ඔව් පිළිගත්තා නම් වෙලා. ඊගන්නේ දැක්ක ගමන්ම අයින් වෙනවා. අන්න දකින්නකොටම අඳුර ගන්න බෑ. අඳුරගත්තොත් නාම රූපයෙන් ගිහින් ඉවරයි. අඳුරගත්තාම නාම රූපය වෙලා. මැරිනාට කාලේ ඉඳන් නැතුව කෙනෙක් දැක්ක ඉවරයි. මේ අවිද්‍යාවතනමයි මේ වැඩේ කරන්නේ ඉතරයි කියන්න ඕනේ. ඒකට නාම රූපේ සම්පූර්ණයෙන් විඳලා නැහැ. විඳින්න දෙන්න එපා. එක මොහොතකටවත් විඳින්න දෙන්න එපා. ඒක මේ නාම රූපය නම් එතන කොහොමද තියෙන්න බෑනේ. තියෙන්න බෑනේ. යට දෙකේ
ඒක නාම රූප පහළ වෙලා නැත්නම් කෙලෙස් නැහැ. ඒතර අවිද්‍යාව තණ්හා වෙන්නන්න ඕනෙත් නෑ ගැටෙන ඕනේ උදේ නැහැ. දැක්කම එතනම අතාරිලා දාන්න පුළුවන් නම් හරි. ඒ කාය විඥානයේ තුනත් මේම ගැටෙනකොටම නිරුද්ධ බව ඔව්. ගැටුණාට මේ කය දන්නේ නැහැ මොකද ගැටුනේ කියලා. සිතයි කියන්නේ මොකද ගැටුනේ. මේ මානසික ක්‍රියාවකට වෙලා ඉන්නේ. ඔව්. සිත කියන්නේ ලෝභ දේශ කෙලෙස්. කෙලෙස් නැත්තම් මානසිකාරයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැම වෙලෙම ක්‍රියාත්මක වෙනවා නම් අරමුණක් හදනවා නම් ඒ කෙලෙස්මයි. ආයි හොඳ නරක කියලා එකක් නැහැ ඔක්කොම කෙලෙස්ම තමයි. ඒක මෙන්නාට දැන් අපි මෙන්නාට දැන් ධර්මයේ දේශනා කරනවානේ. එතකොට අපිට පේනවායි ඇහෙනවායි දෙකම වෙනවා. වෙන්නේ එක මාර්ගයෙන් මාර්ගය. ඒක අපිට තේරෙන්නේ නැහැ මේ. ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒක මානසිකාරයෙන් ගන්න ඕනේ අපිට මේ සිහිය දියුණු කරගන්න උදව්වක් නිසා. ධර්මයේ දැනගන්නත් ඕනේ නෙමෙයි. ඒ දැනගත්ත ධර්මයේ උදව් කරගෙන සිහිය දියුණු කරන එකයි කරන්නේ. සිහියෙන් ඉන්න ඕනේ. දැන් අසියෙන් ඉඳන්නේ මේ වැරදිලා තියෙන්නේ. යන්නේ ඒක තමයි වෙන්නේ. එතකොට අවිද්‍යාවක් නැහැ, තණ්හාවක් නැහැ. නතර වෙනවා. එතකොට අන්තිමට සිතක් පහළ වෙලත් නැහැ, ලෝකයක් තිබිලත් නැහැ, දරුවෝ ඉඳලත් නැහැ, කවුරුවත් ඉඳලත් නැහැ, කෙලස් ෂේ වෙන එක විතරයි. රූපත් නැහැ, වචනත් නැහැ, මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. මේ හදාගෙන බද විඳිනවා. විහිං බද විඳින්නේ හදාගෙන බොරුවක්. අර මුලදී උන්න විදිහට උන්නනම් ඉවරයි. නැති දෙයක් තියෙනවා කියලා අපි හැමතිස්සෙම හැරවටිලා. දාපනේ අපි හැමදාම කියනවා නේද? දන්නේ නැහැනේ මොකක්ද? ඒක අම්මලා ඉවන්නන්න ඕනේ මේවා වුරු කියන්නේ. අම්මලාත් ඒ සම්මා දිටියට පත් වෙලා ඉන්නේ. දැන් අපිට ඉතින් ඉස්කෝලේට ගියාම ගෑනුනේ උතර විමර්ශනයක් කරන්නත් බෑ නේ. කියන්න පුරු ගන්නන්නත් වෙනවා. සංඥා ලෝකේ අඳුර ගන්නත් එපා ඒකට. දැන් ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට මොකද්ද ඔබ වහන්සේට හිතෙන්නේ? අන්න අවිද්‍යාව මේක අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වහලා මේ වඩුවා තමයි මේක කරන්නේ. කරේ. ඒක නිසායි අර ආගන්තුක ස්වාමීන් වහන්සේ ඇහුනේ. ඔව් මම තේරෙනවා. දැන් තියෙන්නේ වඩුවටයි තණ්හාවටයි ඉඩ නොදී වඩුවට ඉඩ නොදී ඊට කලින් පාලනය වෙනවා. එයාට නැගිටින්න දෙන්නේ නැතුව පාලනය වෙන්න ඕනේ. ඒ වඩුව ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ විතරයි. මේ වෙලාවේ විතරයි වඩුව ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොත පාලනය කරොත් සිහියෙන් නැගිටින්නේ නැහැ. ඒක කාලයකට අහු වෙන්නේ නැහැ නේද? නෑ. මේ මොහොත පාලනය කරුව ගමන් කාලයට අහු වෙන්නේ නැහැ. දැන් නම් ගොඩක් දුරට තේරෙනවා ලොකු කරකර ගිහිල්ලා යන්න පුළුවන් මේකේ සාකච්ඡාවක් අතුරුනක් වටින් පොඩි ගැටලු ටිකක් ඕකට දැන් ප්‍රශ්නයක් ආවම ඒක විවිධ පැති බලනවනේ. ඒකෝට ටිකක් අරගෙන අරන්නේ අර නෑ දැනීමත් එක්ක ගියාම හුඟක් දැනීම. අන්න දැනීම ආපු ගමන් උත්තර නිකම්ම ලැබෙනවා. ඒක වැරදි. දැනීම ඇවිදින් උත්තරේ දීපු ගමන් Tamanට විමර්ශනය කරන්න දෙයක් නැතුව යනවා. කාලයට හේතු වෙනවා. ඔව්. අර ඉගෙන ගත්ත තැනකින් මේකට උත්තරේ දාන්න. ඔව්. ඒක පාඩුයි. දැන් කිව්වට පිළිගන්න ඕනේ නැහැ. කිව්වට මේක අපි දේශනා කරාට පිළිගන්න ඕනේ නැහැ. ඒක එහෙමද කියලා ඕගොල්ලෝ හොයන්න. කිව්වට පිළිගන්නගත්තොත් වැඩේ වරදිනවා. එතකොට දැනීම. දැනීම එනවනේ එතකොට. එතකොට මේක කරන්න බෑ. කරන්න බෑ දැනීමෙන් යන ගමනක් මන්ද ඕකේ වැටවිලා තමයි හිටියේ. පිටියේ විඥාන දැනීමනේ ඔය එතකොට. විඥාන දැනීම ගත්තා මේකට. කමටහන් ඇටියට ගත්ත විඥාන. අන්න ඒක තමයි. එතකොට දැන් මේක කරන්න බෑ නේ හිටිනවා. දැන් විඥාන දැනීමෙන් කෙරුවත් ටික දුරයි කරන්න පුළුවන් 100 දිගටම තියන්න බෑ. බෑ.
තමන්ම හොයන්න පටන් ගත්තොත් ඒක මොකදවත් අන්න එතකොට වරදින්නේ නැහැ දිගටම කියයි. අන්න ඒකයි වැරද්ද. න්‍යාය දැනීම දාන්න එපා. ඔයයන්ද කියන්නේ මේ පහ ගෙමින් කරන්නේ. ඔව්. ලෝකේ නේද? ඔව් මේ පහින්තර ලෝකයක් නෑ. එතකොට මේ පහේ නෙමෙයිනේ තියෙන්නේ. මෙතනනේ ලෝකය හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. මානසිකාරය තුනේ ලෝකය හදලා තියෙන්නේ. හරිද? එතකොට දැකීම මහාන. ඔව්. දැකීමට ඉඩ දෙන්නේ නැහැ. දැනීම ඉදිරියට එනවා. දැන් පොඩි කාලේ ළමයින්ට විමර්ශනය තියෙනවා. දැන් ළමයින්ට කිව්වට මොකද පිළිගන්නේ නැහැ නේ කාලේ. ඒක මොකද ඇයි එහෙම කියන්නේ කොහොමද එහෙම වෙන්නේ මේ මොකක්ද අරකද මේකද ප්‍රශ්න ගොඩක් ඉන්නවා. ඒ විමර්ශනය දිගටම තිබ්බනම් හොඳයි. ඒ මාත්නේ අපි බොරුනේ කියන්නේ. අපි ඒක නවත්තනවානේ. දෙනවනේ අපි ඒක දෙන්නේ. ඊට පස්සේ එයාට ඒක විමර්ශනයට ඉඩ දෙන්නේ නැහැ නේ. කාරණා කියලා අර ළමයාගේ විමර්ශනයෙන් බිඳලා. නවත්තලා දැනීම පටවනවා. ඒ විමර්ශනය තමයි ආයෝනේ. මොකද Tamanටම හොයාගන්න කියලා කිව්වනේ බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා අනුනුසුතේසු ධම්මේසු. අහපු නැති එකක් Tamanට හොයාගන්න ඉඩ තිබ්බා. ඉතින් උන්වහන්සේ දේශනා කරපු එකක් අපි තුලින් හොයන්න වෙනවනේ. ඇයි කියලා? එතකොට අරක උදව් කරාට Tamanටම ලැබෙනවා යමක්. අන්න ඒක තමයි හොඳටම සිහිය දියුණු කරගන්න ලේසි. මෙහෙමනේ කියලා Tamanට හම්බ වෙනවා කවදා හරි කියලා. කරන්න ඕන. තව මොනවද කියන්නේ? අමෙන්ට මට තමයි මේ ඕගොල්ලන් ඉන්න තැනේ හැටියට මොකද හිතෙන්නේ? දැන් සීය දිනු කරගෙන යන අතරේ දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ මොකක් කියලාද ඕගොල්ලෝ ඉන්න තැන? මට පොඩි ගැටලුවක් ආවා මේ ඝනත්වය ගැන. ඝනත්වය. ඝනත්වය කියන්නේ කොහොමද කියන්නේ කියන එක මට පැහැදිලි වුණේ නැහැ. මම ඊළඟට මම අර මෑණියන්ට ටිකක් පැහැදිලි කරගන්නවා කියලා කිව්වේ. මොකද දැන් අපි ඝනත්වය කියන්නේ කොහොමද කියන එක ගන්න. දැන් අපිට පේනවා බාහිර ලෝකේ ඝනත්වයක් නේ. දැන් බාහිර ලෝකේ දැකලාද? ඝනත්වය තේරෙන්නේ නැහැ. මේ බාහිර ලෝකෙනේ මොකක් හරි අල් වෙනවා, පේනවා, ගලාගෙන යනවා. ඕවනේ අපිට පේන්නේ. එතකොට දැන් මෙතන පංච උපාදානස්කන්ධය පහළ වුණා නේද? දැන් නාම රූප පත්‍ය සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන. උපාදාන කියනකොට දැන් මේකේ ඇත්තම ස්වභාවය මොකද්ද? හට ගැනීම නැසීම එකම වේගයක් නේද? දැන් මම කිව්වොත් ඕගොල්ලන්ට අබ ගෙඩිය කියලා. ඉදුණු අබ ගෙඩිය. දැන් හට ගැනීම නැසීම එකට වෙලා එක නැතුව ගියාද අබ ගෙඩියක් පේනවද? අබ ගෙඩියක් පේනවනේ දැන් අබ ගෙඩියක් කියනකොට. නේද? අරලිය මල කියනකොට අරලිය මල පේනවනේ. පේනවා කියන්නේ නැසිලා නැහැ. නැසිලා නැහැ. නේද? ඉරහඳ කිව්වත් නැසෙන්නේ නැහැ. තියෙනවනේ මේව අපිට. නේද? ඒ තියෙනවා වෙලා නාම රූපය පවතින දෙයක් විදිහට දැනෙන්නේ ඇයි? පංච උපාදානස්කන්ධ. නාම රූපේ රූපය ඇත්තටම තියෙන දෙයක්. ඒක විඳින්න නැවතිලා තියෙන්නේ දැන්. අපේ රස බව, සුවඳ බව, ලස්සන බව දැන් විඳිනවා. ඒ තියෙනවනේ රූපය. නැවතිලානේ දැන් රූපය. එතකොට ඒක අඹේන සංඥාවක් ඇත්තනේ. දැන් චේතනාවක් පහළ වෙලානේ අපිට සංකාරයක් වෙලානේ. ඔය අඹ ගැන කියන්නේ ඔන්න දැනීමක් තමයි. එතකොට නාම රූපයක් පහළ වෙනකොට
රූපය ඇත්ත වෙනවා. ඒක විඳීම ඇත්ත වෙනවා. සංඥාව ඇත්ත වෙනවා. සංකාර චේතනා ඇත්ත වෙනවා. දැනීම ඇත්ත වෙනවා. එතකොට අරක නවතිනවා. රූපය මැරෙන රූපයක් නැතු යන රූපයක් නෙමෙයි, පවතින රූපයක් බවට දැනෙන්නේ පංච උපාදානස්කන්ධය. තේරුණාද? අන්න දැන් අඹේ ඝනත්වයේ තියෙනවා. අඹේ අල්ලනකොට ගැට අඹන තදයි. පඩවි. හොඳට ඉදුනේ කන soft මොලොක්. ඒකේ වායෝ. නරක වෙන අඹයක් නම් ප්‍රශ්නේ ඒක අල්ලන්නවත් නරක වෙන්නේ තේජෝ. තේරුණාද? කපුපුවම ගලාගෙන යනවා. එතකොට ආපෝ තේජෝ වායෝ පඩවි කියන හතරක් අපි අහුවෙලා තියෙන්නේ කොතනින්ද? පංච උපාදානස්කන්ධය. අන ඝනත්වයෙන් යම් රූපයක් පංච උපාදානය තුල අපි පිළිගත්තද එතනයි ආපෝ තේජෝ වායෝ පඩවි. අන නාම රූපයක් පිළිගත්ත තැන පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය පිළිගත්ත තැන ධාතු හතර. ආපෝ තේජෝ වායෝ ධාතු හතරක් එතන. ඒතකොට නාම රූපේමයි ඝනත්වයේ තියෙන්නේ. නාම රූපේමයි ධාතු හතර තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම දුන්නේ නාම රූපේ ඝනත්වයයි ධාතු හතරයි ඔක්කොම දෙන්නේ කවුද? විඥාන මායාව. ඔය ඔක්කොම දෙලා තියෙන්නේ විඥාන මායාව. ලෝකදේශය. තේරුණාද? අන්න එතකොට හැම අරමුණකම නාම රූපය පිළිගත්තා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු. එතකොට දැන් මොකද්ද වෙන්නේ? මෙතන සංසාර ගමනට අහු වෙලා අනාගතේට සංසාර ගමනට හේතු ඉතුරු වෙනවා. අනාගතේට සංසාර ගමනට හේතු ඉතුරු වෙනවා. මෙතන සතර ගමන. එතකොට දැන් බලන්න. අතීත හේතු ගත්තා මෙතෙන්. අතීතයත් පිළිගත්තා. වර්තමානයේ ගොඩනගාගෙන අඹගෙඩියක් වර්තමානයත් පිළිගත්තා. මේ ස්කන්ධය නිසා අනාගතයට කෙලෙස් ඉතුරු. අන්න කාලක්‍රේට අහු වෙනවා පංච උපාදානස්කන්ධේ. පැහැදිලිද? දැන් අඹගෙඩිය පිළිගත්තා. පිළිගන්නකොට ගැට නැහැ, මේක තද නැහැ, බුරුල් හොඳට. දැන් පැහිලා. අන්න තද බවත් අපි පිළිගන්නවා. මොලොක් බවත් පිළිගන්නවා වායෝ. නරක වෙනකොට තේජෝ. ප්‍රශ්නේ මේක නේද? කපනකොට ගලාගෙන යනවා. එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි. හතරක් පංච උපාදානස්කන්ධයට අහු වුණා නාම රූපේ නිසා. නාම රූපේ නිසා ධාතු වලට අහු වුණා හතරටම. පංච උපාදානස්කන්ධයට අහු වුණා. ධනත් ලෝකයක් අපිට පහළ වුණා එතකොට. තේරුණාද? එතකොට ඒ විතරක්ද? එදා දැක්කා අඹ වගේමයි. අතීත කාලේ වර්තමානයේ පවතින අඹයක් වර්තමානයේ පුතා වුණා. අනාගතයට ඉතිරි. කාලත්‍රයටත් වුණා. එහෙනම් නාම රූපය අපි පිළිගන්නකොට ධාතු ආයතන පංච උපාදානස්කන්ධ කාලත්‍රය බලන්න නාම රූපයේ තියෙන බරපතලකම. තේරුණාද? නාම රූපයේ තියෙන බරපතලකම පොඩිද? තේරෙනව නේද? ඕනනම් ඒක කතා කරමු අපි. අන්න ඝනත්වය ආවේ එතනයි.